දෙගුල්වත් පුරයේම මැදින් පුර පසළොස්වක පොහොය දවසේ 20000ක් පමණ මහා සංඝරුවන කැටුව වැඩම වූ උතුම් පුන පොහොය දිනේ සුපුරුදු ලෙස අටමස්ථානාධිපති බෝසත්ත්ව ගුණෝපේත ශ්‍රීමත් අපේ නායක හඳුරන් වහන්සේගේ වහන්සේ ඇතුළු මහා විහාරීය ගරුතර මහා සංඝරුවනින් අවසර පතමි නැවත වතාවක් ජාතික ධර්ම දේශනාවට අනුගත වෙන්නට පෙර සාදුනාදයක් පවත්වන ලෙස මා සිහිපත් කරනු ලබනවා. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु මොක්කදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුකටයුතු ශ්‍රීමත් අපේ නායක හඳුරන් වහන්සේගේ අවසර නැතෝ නැවතත් මහපතයි පුරා වසර ගණනාවක් තිස්සේ මහා විහාරය කේන්ද්‍ර කරගෙන ඔබ හැම දිනාගේ ගෞරවාදයට වන්දනීයට පූජනීයට පාත්‍ර වූ මේ උතුම් සුද්ධ භූමියේදී ගිහි පැවිදි සියලු ජනයාගේ සිතසුව පිණිස සෑම පුරපසළොස්වක පොහොයේකම දවස පුරාම පවත්වන ලබන ආගමික කටයුතු අතරට සුපුරුදු ලෙස මැදියම් මොහොතේදී දහවල් කාලේ ඔබ හැම දිනාගේ ජීවිතවලට ගත හැකි යම්කිසි ආදර්ශ කතා ප්‍රවෘත්ති වෙත්නම් ඒ කතා ප්‍රවෘත්තියකින් එදා තථාගත අමාමේනී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයන් ඉදිරිපත් කරමින් 550 ජාතක පොත් වහන්සේගේ එක් කතා ප්‍රවෘත්තියක් ශ්‍රවණය කරන්නයි දැන් සූදානම්. මේ හෝරාව ඉතාම අපහසු හෝරාවක් බව නිරන්තරයෙන්ම සෑම පසළොස්වක පොහොය දිනයකම මානසික පවත්වන ලබනවා සිහිපත් කරන ලබනවා. අමාරුයි යම්කිසි දෙයක් ලබා ගන්නවා නම් එහි වටිනාකම වැඩි. එහෙමනම් මේ මොහොතේ නිදි මත ගතිය දුර ඇර
සිහි කල්පනාවෙන් නිදි වර්ජිතව සුළු කාල හෝරාවක් පැයක වෙන කාල පරාසය තුළ මේ ධර්ම කොටාසය හොඳින් ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානය ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ බාල මාළු උපාසක උපාසිකා යන සියලු දෙනාගෙන්ම මා ඉල්ලා හිටිනවා. අද දිනය මා බලාපොරොත්තු වන්නේ ජාතක පොත් වහන්සේගේ කථාංග ඇතුළත් 452 වෙනි ජාතක කතාව පාණීය ජාතක. ඒ උත්තරීතර කතා ප්‍රවෘත්තිය විමසමින් අවධානය යොමු කර ගනිමින් ශ්‍රවණය කරමින් එහි අර්ථය මනාව පැහැදිලි කර ගනිමින් මේ ධර්ම කොටාසය මා හදවත තුළ තැන්පත් කරගෙන ජීවිතයේ ඒ අනුව හැඩගස්වා ගන්නවා යන සිතින් මා නැවත වතාවක් සිහිපත් කරනවා සාදුනාදය පවත්වන්නේ කියලා. තවද මේ ජාතකය සාන්ත වූ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ක්ලේශ නිග්‍රහයක් අරභයා දේශනා කළ වදාළසේක. එක් සමයෙක් සවැත් නුවර රැසි 500ක් පමණ පුරුෂයෝ සරුවඥයන් වහන්සේගෙන් බණ අසාමාන උපසම්පදාව ලැබ විහාර සීමා ඇතුළේම වාසය කරන්නාය. මධ්‍යම රාත්‍රි වේලේ කාම විතර්කයන් උපදවාලෝ මෙහි වර්තමාන කතායට කිරණ ලබ්ද සෞර්ධ වන්නේය. මෙහි බුදුන්ගේ නියෝගයෙන් අනද ස්වාමින් වහන්සේ විසින් සංඝයා වහන්සේ රැස් කළ කල්හි බුදු පනවන ලද ධර්මාසනයෙහි වැඩහිඳ භික්ෂුන් කෙනෙකුන් උදෙසා සාමාන්‍යයෙන් වදාරනසේක් ඉම්බාමානයිනි ක්ලේශයෝ නම් සුන්දය යන්නෙක් නැත භික්ෂුන් විසින් උපන්නාහු ක්ලේශයන් එවිට නිග්‍රහ කටයුතුය. පුරාතනයේ නුවණැත්තෝ අබුද්ධෝත්පාද කාලයේ පවා ක්ලේශ නිග්‍රහ කොට පසේ බුදු දැයි වදාරා එක්තරා භික්ෂුන් වහන්සේ විසින් ආරාධිත වූ කතාව මෙසේ දක්වාගෙන වදාළසේක. ඇතැම් විට අලුතින් ධර්ම දේශනා ශ්‍රවණය කරන අය ජාතක කතාවන් කියන්නේ මොකක්ද කියලා හිතන්නේ නැති. අපේ පුංචි දරුවන්ට ලාබාල පුංචි දූප්තුන්ට මේවා අපි කියලා දිය යුතුයි. පැරණි අපේ ධර්ම දේශනාව සිදු කළේ ධර්ම ශාලාව තුළ රාත්‍රියේ වෙනතුරු නැතිනම් මේ වායේ වෙලාවක 550 ජාතක පොත් වහන්සේ පෙරට කරගෙන තමයි ධර්ම දේශනාවට භික්ෂුන් වහන්සේලා වැඩෙන්නේ. මේ කරුණ තමයි මහත්ම අපේ නායක හඳුන් වහන්සේ මූලික වශයෙන් හිතන්නට ඇත්තේ. පෞරාණික දේවල් අපෙන් ගිලිහියා නොදී ඒ කටයුත්ත ආරම්භ කරන්න. ඒ නිසායි ඒ ශෛලගතව ඒ පැරණි ශෛලයට අනුරූපව
මේ කතා ප්‍රවෘත්ති කියමින් ඒ අර්ථය විග්‍රහ කරන්න සූදානම් වෙනවා. ඉතින් පින්වතුනි එදා තිලෝගුරු තථාගත තමාමේනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේදී ගරුතර මහා සංඝරුවන තථාගත තමාමේනි බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථානගෙන මහාන උපසම්පදාව ලැබ ඒ විහාර මන්දිරය තුල වැඩ වාසය කරමින් ආමිෂ ප්‍රතිපත්ති කියන අංග දෙකට අනුකූලව ජීවිතය හැරගස්වා ගන්න. අපේ ජීවිතවල කොටස් දෙකක් තිබෙනවා රැකගත යුතු. එකක් තමයි ආමිෂ පූජාව, අනිත් එක තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිෂ පූජාව මල් පහන් සෝඳුන් දානමාන ආදී කටයුතු පීඩා කිරීම එය තමන්ගේ හදවතට පිරිසිදුව කරගත හැකියි. කරන්න පුළුවන් කළ යුතුයි. ප්‍රතිපත්ති පූජාව එලෙස නොවේයි. තමන්ගේ චර්යා ධර්මය ඊටාමත් නොහොඳින් ආරක්ෂා කරගනිමින් සීලවන්තකමින් ශික්ෂාකමකින් යුතුව ඊළෑකමකින් යුතුව ජීවත් වීම තමයි ප්‍රතිපත්තිය කියලා දේශනා කරනවා. ඒ මූලිකව ප්‍රතිපත්තියට මුල් තැන දෙන්නට තථාගත තමාමේනි බුදුරජාණන් වහන්සේ යන දැනනවා. ඉතින් මේ විදිහට ඒ ප්‍රතිපත්ති පූජාවෙන් කටයුතු කරගෙන යන කාල පරාසය තුල භික්ෂුන් වහන්සේලා මාමුලින් සඳහන් කළ පරිදි විහාරයේ මන්දිරයේ තුල ඒ සංඝාවාස කුටිවල තුල උන්වහන්සේලා ආමිෂ ප්‍රතිපත්තියක් කියන කොටස් දෙකට අනුකූලව ජීවිතය ගෙන යනවා. ඒ ගෙන යන සෑම මොහොතකම සතරන් දරුවනේ රහත් නොවිච්ච හැම දිනාටම ක්ලේශ ධර්මයන් තිබෙනවා. ඒ ක්ලේශ ධර්මයන් මනපවත්වා ගන්නේ කෙලෙසද මනපවත්වා ගත්තේ කෙලෙසද කියලා තමයි මේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එදා ඒ තිලෝගුරු මහාමේනි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවට පෙර ගරුතර මහා සංඝරත්නයේ ඒකරාස් කරමින් තථාගත බුදුරජාණන් වහන්සේට 20 අවුරුද්දක් අඛණ්ඩව උපස්ථාන කරපු එකම භික්ෂුව නම් ආනන්ද හාමුදුරුවෝ වහන්සේ. උන්වහන්සේලා පණවන ලද ආසනයේ මත තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වැඩ සිටියා. වැඩ ඉඳලා ප්‍රකාශ කරනවා මහණෙනි මා එන්නාට పూర్ව භාගයේ කිනම් කතාවකින් යුක්ත වුණද මම ඉස්සර ඔය ඇත්තෝ කතා කර කර හිටියේ මොනවද කියලා යෑවුනේ. ඊළඟට මේ විසුණු වහන්සේලා මේ රාष्ट्रසිරි පිරිස ප්‍රකාශ කරනවා තථාගත තමාමේනි බුදුහාමුදුරුවනේ වෙන කිසි දෙයක් නොවේ අපි කතා කළේ මේ ක්ලේශ ධර්මයෙන් යටපත් කරගෙන ක්ලේශ ධර්මයන් නිග්‍රහ කරමින් ක්ලේශ ධර්මයන් තුරන් කොට යහපත් දිවි පෙළකට මඟ සලසා ගන්නේ කෙලෙසද යන ප්‍රශ්නේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ මේ ක්ලේශ ධර්මයන් පිළිබඳව සිහිපත් කරමින් ආවර්ජනය කරමින් වැඩි විස්තර මෙලෙස බුදු පියාණන් වහන්සේ විසින් වදාරනු ලබනවා. හේ කෙසේද අත්‍යත ගිය දවස බරණැස් නුවර රත්න දන්තනම් රත්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයි කසී රටෙක් ගමෙක් යාළුවෝ දෙදෙනෙක් පෙන් ලැබු කැට දෙකක් අරගෙන උඹුරට ගොස් එක් තැනක තබා නියර ආදී මුදේ කුටා පෙන් පිපාසා වූ කල්හි පෙන් දිබුතෙකට පැමිණ පෙන් බියන්නේ එකල උන් දෙන්නාතරින් එක් පෙන් බොන පිණිස අවුත් තමාගේ පෙන් නොනසන පිණිස අනේකුගේ පෙන් ලැබෙත් පෙන් බීමේ කොට සවස ගෙට යනු පිණිස ගොසුන් එක් තැනකින් ගොඩ නගා නැගී සිට
අදමාගේ කායත් ద్వාරෙන් කිසි පාපයක් පිරුණෝ දැයි සිතා පරික්ෂා කොට සොරා පැන්නෝ නියාව ගැන කලකිරීමට පැමිණ මේ මාගේ තෘෂ්ණාව වඩන්නේ මා අපායට දමා පියන්නාක් මෙන් එසේ ක්ලේශ නිග්‍රහ කරමි සිතා සොරා පැන්බීම අරමුණු කොටගෙන විදර්ශනාව වඩන්නේය. තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරු දේශනා කොට වදාරනවා මහණෙනි මේ ඉස්සර ආත්ම භාවයකට පෙර මුද යාළුවෝ දෙනෙක් හිටියා. කුසිකාර්මික ජීවිතේ තමයි අපේ ජීවිතවලට ආවේනික වූ ජීවිතය. එක එක ජීවිත වෙනවා. එක එක ජීවිත රටාවන් තිබෙනවා. වෙලෙලඳා නානා මාදී ජීවත් වෙන්න මාර්ගෝපදේශකත්වය හදා ගන්නවා. එදා මේ යාළුවෝ දෙදෙනා අද වාගේ ප්ලාස්ටික් භාජන තිබුණේ නැහැ. ලබු කැටයක් අරගෙන ඒ සුද්ධ පවිත්‍ර කරමින් ඒට පැන් පුරවාගෙන මේ ගෝවිතෙන් කටයුතුට ගියා. වත්ත පිටිය සුද්ධ කරගත්තා. කෙද පිරිසුදු කරගත්තා. පිරිසුදු කරගෙන දාහේ නිවාලන්න පුළුවන් කමක් නැහැ. පිපාසයේ නිවාලන්නට මේ දෙදෙනාම ලබු කැට දෙකක් අරන් පිපාසයේ පැමුණා. ඒ ගොවියෙක් කල්පනා කරනවා මගේ පැන් භාජනයේ නිමා කරන්නේ නැතුව අනිත් එක්කනාගේ පැන් භාජනයෙන් මම පැන් ගන්නවා. අරයට පිපාසයි මෙයාට පිපාසයි එක පිපාසයි. මෙයා අරයට හොරින් මොකද කරේ? කීවේ නෑ. තමන්ගේ පැන් කැටින් පැත්තක තියලා අර අනිත් යහළුවාගේ පැන් ලැබු කැටින් පැන් දුන්නේ. දෙයික නිමාවටපත් වුණා. හැබැයි ටිකක් ප්‍රඥා ගෝචරයි. දුෂ්ණාව නිසා අපි උනත් අනුන්ගේ දේවල් වලට හරි ආශා කරනවා. අපේ ජීවිත පොඩ්ඩක් කතා කරන්නත් බලන්න. අනුන්ගේ දේවල් වලට ආශා කරන්නේ නැද්ද කියලා? අනුන් මොනවා හරි දේශයක් ගත්ත කොයි නම් බලන්න උතු ගන්නකො මෙයා. පරිලාස. අනේ මට ලැබෙන්නේ දිනන ජීවිතය කියන්නේ. තමන්ගේ ආශා කරගන්නේ. ඒ අනුන්ගේ ඒවා තමයි ප්‍රයන්නේ. ඉතින් ඒ නිසා අනිසතු වස්තුවක් මේ විනාශ කරන්නේ. ඒ නිසා මා කියවනේ බුද්ධිමත් කියලා. මෙතුමා කල්පනා කරනවා ශාස්ත්‍රීය ඉඳාගත්තාන් පස්සේ. රත්තරන් ගරුවනේ අම්මේ තාත්තේ අපේ ජීවිත ගිනි ගන්න දුමනදිනවා. එහෙම දේශනා කුත් තිබෙනවා. හොඳට මතක තියාගන්න කල්පනා කරන්න. අපි ওই වැඩ කොහොම කරගෙන අවසට ඉඳාගත්තාම අපි ආවර්ජනය කළ යුතුයි. තමන්ගෙන් සිදු වූ යහපත් දේවල් සිදු වුණාද අයහපත් දේවල් සිදු වුණාද රත්තරන් දරුවනේ ගිය පොයටත් මතක් කළා. දරුවන්ට ස්මරණ ඥානය ලබන්න පුළුවන් කාර්යයක් ඒ. අපේ බුද්ධිමත් ජනතාවට නිවැරදි ජීවිතයක් ගෙනියන්න පුළුවන් කාර්යයක් ඒ. තමන් සිදු කළේ මොනවද කියලා මතක් හිතන්න. රාත්‍රියේ නිදහසේ නිින්දට යන වෙලාවේ ඒ නිින්දට යන වෙලාවේ කල්පනා කරන්න තමන්ගෙන් අද කාටද අයහපතක් සිද්ධ වුණේ යහපතක් සිද්ධ වුණේ. අයහපතක් නම් ඒ අයහපතට හේතුව මොකක්ද? මා නැවතේ අයහපත නොකර යන සිත යන්පත් කරගත්තු අන්න ක්ලේශ ධර්මයන් අයින් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙතුමා කල්පනා කරනවා මේ යාළුවා අනේ මම අර මගේ යහළුවාගේ ලබු කැටෙන් මා නොකියාම ඒ ලබු කැටෙන් පැන පාවිච්චි කළා. පැන් බීම එයාට හොරි. එහෙමනම් හොරකම කියන එක මොකක්ද? මේ ජීවිතේ ක්ලේශ ධර්මයක් තියෙනවා. අකුසල ධර්මයක්. ඒ අකුසල ධර්මය යටපත් කරගන්න කල්පනා කරගන්නට ඕනේ කියලා මේ පුද්ගලයා කල්පනා කරනවා. ඒ ක්ලේශ ධර්මයන් අයින් කරගන්නට ඕන. අයින් කරගෙන ජීවත් වෙන්න ඕන. ඒ නිසා අපි ලෝවර සංග්‍රහයේ මොකද ලස්සන කවියක් තිබෙනවා. ලෝවර සංග්‍රහ පුංචි දරුවෝ කියනවද නැද්ද කියලා ගන්න. හොරකම කියන්නේ.
ඉස්සලම මොකද්ද මේ කියලා කිව්වේ? හොරකම. එහෙමනම් ඔය ලුවර සංගරාවේ දන්නව ඇති මුදට මතක තියාගන්න පුතේ මේ කවිය තුල තියෙන අන්තර්ගතය. කිලියට කඩක් සංගවායා ලුවකුගේ මේ එලි කොට නැවත දුම් මිනිසෙකුට එතේකිනේ විලිවැස්මක් නොලැබිනි දෙවි උනත් නනේ කෙලියටවත් නොකරව සොරකමක් දැනේ. එහෙමනම් අපි ඒ ක්ලේශ ධර්මය අයින් කරගන්න මොකද කළ යුත්තේ? වීරුවකටවත් විනෝදිතවත් අපි හොරකම් කිරීමෙන් වැළකීමට මේකයි අපි සීල සමාදන් වෙනවා. හොරකම් කරන්නේ සීල සමාදන් වෙන්නේ නැහැ. කවදාකවත් හොරකම් කරන්න බලාගෙන ඉන්නේ ඇවිල්ලා සමාදන්. ඔය සම්මාදසුද පර්ස් එක නැති වුණා මගේ බෑග් එක උදුර ගත්තා කියන්නේ. හැබැයි ඉතින් සාමතික දාගෙන හිතපු අය දකිනවා. මේ සත්‍ය. ඒ නිසා පුතේ හොරකම හැබැයි කාදවරකම් කරතා හොරකම් කරන්න බැරි එක්කෙනෙක් කවුද? බලන්න කියන්නේ තමන්ගේ හිතට හොරකම් කරන්න බෑ. ඒකයි මෙතුමා රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ ආවර්ජනය කළේ කල්පනා කරේ අනේ මම කුසල ධර්මයක් නේද කළේ? කුසල ධර්මයක් නෙවෙයි. අර ඇත්තාට බොණ්ඩ තිබුණු පැන් ටික මම ලියුවා. හොරකමින් හිතුව මගේ වස්තුව ආරක්ෂා කරගන්න. මගේ පැන් ටික ආරක්ෂා කරගන්න හොරෙන් බීවි. වතුර චුට්ටක් බීවා කියලා ප්‍රශ්නයක් නැහැ. හොරෙන් බීවි. එහෙමනම් දෙන්නම ලබුකට දෙක අරගෙන ගිහින් ගොවිතැන් කරනවා. එහෙමනම් මේක හොරකමක් නිසා මගේ ජීවිතයේ මහා විශාල කලලක්. මායේ හොරකම් කිරීමෙන් වැළකීම නම් වූ කටයුත්තට නිරත වෙනවා කියලා මෙතුමා අධිෂ්ඨාන කළා. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. මෙසේ ආවර්ජනා කොට එකල බඳ වූ අනුක් පුරුෂයා නගා ගොඩ නැගී සිට යාළු යම් යයි එබසට පසේ බුදු වදාරන තෙක් තොපිගෙට යවගෙන ප්‍රයෝජන නැත අපි පසේ බුදු වුණේ වදාලා එසේ කල පසේ බුදු කෙමදු දැයි වදාලසේක. ඒ පුරුෂයා කියන්නේ දැඟුළු මනායිස් කෙසුවන්නේ කාසාව වත්සය දින්නේ උතුරු මහා හිමාලයේ නන්ද මූලික නම් පර්වතයේ වසන්නායි එකල පසේ බුදුන් අතින් හිස පිරිනැඳලූ කල සනයින් ගිහි වෙස්නන්ත්‍රක් දානව මනාවරම් වූ සිවුරු දෙපට අඳනාලත් දේම විය විදුරියවන් පටිය බඳිනාලත් දේම විය ඉබදු වන පොතක් පෑය පුරෝනා සිවුරුද ඒකාන්තයි උරයිම විය මේඝ වර්ණ වූ පාංශ කූල සිවුර කරන ලක්දේ මුන්නන් මෙපි පාත්‍රය වන් ඉවුරේ ඉල්වන ලක්දේ ඒ පසේ බුදු ආකාශයේ සිට ධර්ම දේශනා කොට නන්ද මූලික පම්බතයට වැඩිසේක. මොහුට ලැබුණා බුද මහාර්ග අවස්ථාව. මේ මහාර්ග අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට එදා බුදුන් කාලයක් නුව පසේ බුදු මහරහතන් වහන්සේ අපට තුන්තරා බෝධියක් තිබෙනවා. තුන්තරා බෝධියක් තිබෙනවා. බුදු පසේ බුදු එහෙමනම් මේ පසේ බුදු මහරහතන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන උන්වහන්සේ වැඩ වසන්නේ කුලේවි කියලා හැවුවා. මෙයාගේ පාප ධර්මයේ අයින් මිදෙන්න අත් මිදෙන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව කළා. එදා පසේ බුදු හාමුදුරුවෝ කිසි දෙයකින් යල්මක් බැල්මක් තිබුණේ නැහැ. මැටි පාත්‍රයක් තමයි උන්වහන්සේ පාවිච්චි කළේ. පාංශකූල ජීවනයේ තමයි පාවිච්චි කළේ. එතකොට ඔය ඇත්තට අද ඉන්න හාමුදුරුවෝ පාංශකූල ජීවනයේ පාවිච්චි කරනවා.
සුස්ක විදර්ශනා දූරේ යෙදුණා. පාන්ස්කුල් ජීවිතය කියලා කිව්වා. කිසිම කරදරයක් නැතුව ජීවත් වෙච්ච වනගතව ජීවත් වෙච්ච ඇත්තන් ඒ විදි වස්තු ලැබුණේ නැහැ. ඒ නිසා මිනිහා පුතාගෙන දීලා ඒ මිනිහ උතාපු විදි කඩෙන් තමයි ජීවරය සකස් කරගන්නේ. වර්ණවත් කරගන්නේ. ඔය ගස්වල පුතු අම්බාගෙන වර්ණවත් කරගන්නේ. දුරු වර්ණයකට පත් කරගන්නේ. ජීවිතයේ අනිස්තීර භාවය සිහිපත් කරගෙන කටයුතු කරනවා. ඉදායි පසීබුදු හාමුදුරන්ගේ ගුණ වර්ණනා වසමින් මෙතුමා පසීබුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මගෙන් සිදුවෙච්ච වරද කුමක්ද කියලා පැහැදිලි කරගෙන පතහයි පසීබුදු බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හිමාලයේ නන්ද මූලික පබ්බ විහාරයට පැමිණියා. එතනින් පස්සේ ධර්ම දේශනාව සිදු කළා. එසේම අනිකුත් කසීගම් වැසියෙක් කෙලමි පුත්‍රයෙක් සල්පිල්වයන් එක් පුරුෂයෙකුගේ භාර්යාව අරගෙන යන්නා වූ දැක උතුම් මේරුව ඉස්ත්‍රියක ඉඳුරම් බිඳ ලෝභයෙන් තත සිටින්නේ මේ ලෝභය මිසේ වඩන්නේ මා නරකයිලන්නේ කලකිරි විදර්ශනා වඩා පසේ බුදුව ආකාශයේ වැඩ සිට ධර්ම දේශනා කොට නන්ද මූලික නම් ගල්ලෙනටම වැඩියේද. ඊළඟ ක්ලේශකම්මේ තමයි මොකද්ද ඊළඟ ශිෂ්ටාපදයේ කියන්නේ උදේදී පංචී පද පරිදි මොකද කාමයේ මිත්‍යාචාරා වලින් සික්ඛාපදං අදත් කණේ සමහත්ති කොයිනේ ඇයදන ආපු පුද්ගලයක් එක්ක නෙවෙයි ඇයදන මම මේවා විවිධ කතා කරනවා දරුවන් 4 දෙනෙක් හිටියා යනවා දරුවන් 4 දෙනෙක් එක්ක මොකද කරේ මහත්ය බස්සේ දිනනවා නෝරුන්ට අසුරුගේ කාට ඒකට අවුරුදු 5යි. ඉතින් කොනිටර තියෙනවා මට වතුර ටිකක් තිබහයි මම යනවා. හැබැයි තාත්තට කියන්න එපා මම ගියේ. මිසක්. ටික වෙලාවක් ගියා බස් එක නැවතී. පණගෙන යන්න ඒ මොනාක අනිදෝරුම් කියන්නේ. පොඩි ගණනකට කිව්වලු මේ සත්‍යය සිදුවක් මාසක් මා දන්න කාරණා. ඊළඟට මොකද කළේ? අනේ තාත්තට කිව්වා. තාත්තට බස් එකේ ඉතරගන්න දෙයක් නැහැ. දරුවන්ට වෙනත් එක්ක තිබුණ පාන්ත. මම දුන්නිරික් ඇවිත් මේ සත්‍යය. ඉතින් ඒ වගේ දේවල් අත්දැක වෙනගෙන සමහරට තමයි ස්වාමීන් අත්දැකලා දාලා යනවා. රාග චරිත ඒක ක්ලේශ ධර්මයක් නෙවෙයිද මොහොතක් හිතන්න ඒ සබ්බේ අර වගේ සිදුවීමක් මා ප්‍රත්‍යක්ෂ කරන්නයි කියන්නේ ඒ නිසා ඒ ක්ලේශ ධර්මයන් තුරන් කරගන්න ආශාවන් තුරන් කරගන්න පංචේන්ද්‍රියන් තුලින් ලබන සතුට තාවකාලික ඒකයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා. අවද කසීගම් වැසි දෙපුතුන් එක්ව නික්මුණා එක් මහවනාන්ත්‍රයක සිට දෙපතුන් කෙනෙක් ලතා පියාරඳවාගෙන වස්තුගෙන වින්දී ගලවාගත මැනවයි පුතු යවන්නාහ පුතු රඳවා දෙබැනෝ මේ මලෝ රඳවා ගෙන යාය ගුරු ශිෂ්‍ය දෙදෙනෙකුනම් ගුරුන් රඳවා ශිෂ්‍යයා අතහරින්නේ ශිල්ප ශිෂ්‍යතම ශිල්ප ලෝභයෙන් වස්තුගෙන වින්දී ගුරුන් ගලවාගෙන යන්නේය එකලවු දෙපොතුන් සොරුවන මුඛයි දැක පියානෝ පුතනෝ යයි නෑකම් නැත්තේ බොරු නම් කියාගෙන ගැලවි සවස ගොඩ නගාගෙන පුතු සීලය පරික්ෂා කරන්නා වූ බොරුව දැන මේ අකුසලය
නිග්‍රහ කොට විදර්ශනා වඩන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ඊළඟ ශික්ෂාපදය තමයි මොකද්ද? මුසාවාදාවේ ශික්ෂාපදය. මේ අනුපිළිවෙලට නෙවෙයි මේ කියලාගෙන යන්නේ ශික්ෂාපදය. නමුත් ශික්ෂාපද පහක් තියෙනවා. ඒක හිතන්නේ නැත්නම් ආමුරු කිව්වේ ඊළඟට ඒ ශික්ෂාපදේ ගැන කිව්වේ නැත්නම්. ඉතින් මෙලෙස එදා දෙදෙනෙකු එක්තරා ගමනක් යන අතරේදී තමන්ගේ වස්තු ආශාවෙන් ක්ලේශ ධර්මයන් බොරු කියන්නේ එක එකනාට බොරු කියන්නේ වස්තු සම්පාදනය කරන්න තමයි. ඒ නිසා මොහු නැවත සිහි ගන්නවා කල්පනා කරනවා තමන්ගේ ජීවිතේ සිදුවෙච්ච වැරදි මොකක්ද කියලා. මොහුට කල්පනා වෙනවා මා බොරු කිව්වා නේද කියලා. ඒ නිසා ඒ බොරුවෙන් වැළකී ජීවත් වෙන්න මා විදර්ශනා ධූරේ වඩන්නට ඕන අනිත්‍ය ස්වභාවයේ වඩන්නට ඕනේ කියන පදනමින් ඉදා කටයුතු. ඒකට නුවර චන්ද්‍රාව කම්යක් තියෙනවා. මොකද බලන්න. නදීවර අරේකින් බොරු රසති විදර්ශකයා නදීවෙන්නි බලයන්නේ මිනිසුන් කයා පොළව පලාගෙන ගොසුන් වැටුනි නරකයා මෙලොව සතුනින් බොරු කීම නරකයා. ඒ නිසා බොරුවෙන් අපි කවුද රවට්ටන්නේ? බොරු කියලා කවදාකවත් රැවටෙන්නේ නැහැ. තමන් රැවටෙන්නේ. තමන්ගේ හදවතත් ඒක දන්නේ. ඔය හැම දෙයකම සිත පිළිතුරුයි සිත නුන්නේ. ඒ නිසා හදවතින් දන්නා තමන් බොරුවද කියන්නේ නැත්නම් කිව්වේ. මොනතරම් පසුතැවිලි වෙන අවස්ථාවල් නැද්ද අපේ ජීවිතවල? මේ කාර්යාලයකට ගිය වෙන ස්ථානයකට ගිය පොලිස් ස්ථානයකට ගිය කන්දෙක් දාන්න ගියාම ශක්තිය තියෙන සුළු ප්‍රමාණයයි මේක වඩා වර්ධනය කරලා පැමිණිලි පොතේ පිටු 4-5ක් වුණොත් සමානකට මූණ බලලා හැවුවා විතරයි අල්ලපු දෙයක් නැත්තම්. හරියට ගිහිල්ලා තියෙන පොලිස් පැමිණිලි දාන්න අපි දන්නවා කරන්නේ. ඒ නිසා මේ මුසාව කියන එක මුළු ලෝකෙම රවට්ටන දෙයක්. මුළු ලෝකෙම රවට්ටන දෙයක්. මුළු ලෝකේ රවට්ටුවා තමන්ගේ හිත රවට්ටවා ගන්න පුළුවන් කමක් නැහැ. තමන් දන්නවා දෙවියනේ මේ සිදු කරේ මහා අකුසල ධර්මයක්. ඒ නිසා අපේ ජීවිතවලින් මුසාවෙන් තොර වීමට වීරිය වඩන්න ඕන, කල්පනා කරන්න ඕන, තීක්ෂණ බුද්ධියෙන් යුතුව ජීවත් වෙන්න ඕන, සිහියෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඒ වෙනකොට ඒ ක්ලේශ ධර්මයට අපට නිදහස් වෙන්න පුළුවන්, අයින් වෙන්නට පුළුවන්. තවද කසීගම්බට දෙටුවෙක් ප්‍රාණඝාතය නොකරන්නේ එකල පිළියම් කරන පිණිස මහජනයා රසගම් දිරටුවා කියන්නා වූ ස්වාමීනි පිළියම් කරන දවස අදය එහෙයින් අප වූරන් වන් මරා පිළියම් කරම් ඉබසට ගම් දෙටුවෝ කියන්නා වූ පෙරතොප කරන සතියේ කියව් මනුෂ්‍යයෝද බෝධිනා රස්ව ප්‍රාණව වද කළා ගම් දෙටුවෝ මුව මාංශ දැක සත්ත්වයෝ නිතෙක් ප්‍රාණවද කරන්නා වූ මාගේ ධර්ම දේශනාව න්‍යාවයයි කුකුසුම් කවුළුදර විදර්ශනා වඩා පසේ බුදුව ආකාශයට නැගී ධර්ම දේශනා කරන්නා වූය. ඊළඟ ශික්ෂාපදයෙන් තමයි ප්‍රාණඝාත අකුසල කර්ම වැළකීම. ඒක නිසානේ තමන්ගේ පණමින් අනිත් පණ සිතන්නේ කියලා කියන්නේ. තමන්ට කවුරු හරි කෙනෙක් වේදනාවක් දුන්නේ වේදනාව තවත් කෙනෙක් ඇතිවෙන සුළු මොහොතක් විතර. ප්‍රාණඝාත කියනකොට අද වර්තමානයේ මට හරි වේදනාවක් එනවා. යම් සිතුවිලිවලදී හිතට වේදනාවක් දුන්නත් මට හිතෙනවා ප්‍රාණඝාතයක් දුන්නේ. අපි මහත්මයා දැන් සති කීපයකට උඩදී දුටුවා මෙලොව අර 6-4 නොදන්නා දරුවෝ කියලා කියනවා.
කාටද පුතේ 6 4 දන්නේ? අපි දන්නවද 6 4? මොකක්ද 6 මොනවාද 4? තිරිසන් ප්‍රේත අසුර නිරය මොනවද 4යි 6 චාතුර්මාරාජිකේ යාමේ තුච්චේ මණ්ඩපේ පරමිතක සවාල අපි කිව්වට මොකද අනේ එක 6 4 දන්නේ නැහැ නේද? අපි දන්නවද 6 4 දන්නවනම් පව් කරන්නේ. මොකද හිතන්නේ 6 4 දැනගත්ත දවසේ තමයි පව් නොකර ඉන්න අතහැරෙන්නේ. පව් කරන්නේ ඇයි? පව් කළොත් අපායට යන්නේ. පින් කළොත් කොහෙද යන්නේ? දිව්‍ය ලෝක ආදී හොඳ යහපත් තැනක ප්‍රතිසන්දිය ලබා ගන්න. එහෙම නැත්නම් පින්කම් කරලා නිවනට යන්න පුළුවන් වෙයි. ඒකයි දැනගන්න කියලා කියනවා. ඉතින් ඒ සමක් කියාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ මාධ්‍ය තුලින් දකින්නේ මාස 9ක පුංචි දරුවෙක් මොන තරම් දඩුවම් කළාද කියලා බලන්නකෝ. මේ දරුවට ඇද. හැබැයි හේතු සාධක ඇති. හේතු පාදක ඇති නොයෙක් දේවල්. ඔය ආරංචි මාත්‍රේ මාධ්‍ය තුලින් දුටුවේ තමයි යාගේ තාත්තා තැහැල්ල දාගන්නේ. ඒ නිසා හදා වඩා ගන්න දෙයක් නෑ සත පහක් වුණා. අපේ ඉල්ලද කොයි ඉල්ලද දන්නේ ඒ විදිහේ. ඉතින් දරුවට කඩි ගහලා දරුවට අකුසල දරුවට වේදනාව දීලා මේ අපෙන් දෙන්න පුළුවන්. මේ මොහොතක් හිතලා බලන්න. ඒ එක ප්‍රාණඝාතයක් මට හිතෙන්නේ. සිතුවිලි සම්පූර්ණ විනාශ කළා දානවනේ ලාමක සිතුවිලි පුංචි දරුවන් මොනතරම් අකුසල කර්මයක්ද කියලා හිතට ගන්න පුළුවන් අනුන්ගේ දරුවෙක්. සත්තු තුල ඊට වඩා ගුණ ධර්ම තියෙන අපේ මාත්‍ර. මම මේ හත්ත් තමයි වස්තුසලු. මෙතන ওই වයර් එකක් පුඩි දැමී දිගක් තිබිලා වඳුරු කොටියක් නේද? දරුවා උඩේකට අරගෙන අනුන්ගේ දරුවෙක් ගුණ වැංගිරි කිවිතටි. නම්බාලා ළඟට අරගෙන කඳුළු පිස ගන්න. අර දරුවා දිහා අපේ මිනිස්සු තුල තියෙන දෙයක් ගුණය අනුන්ගේ කාන නිලට හරි දාලා තමයි කැදලා ගන්න ලෝකෙත් සත්තුන්ගෙන් අපගත යුතු හරියක් තියෙන වටිනාකමක් තියෙන බලන්න මොහොතක් දැනුණත් ඔබට වටා පිටාව විරසිලින් බැලුවේ යම් කිසි කෙනෙක් ළඟින් ගියොත් එයා තමන්ගේ දරුවා නොවෙන්න පුළුවන් ඇදලා බඩගලන අපි එහෙම අහන්නට ඕනන්නේ ඕක ආගේ දෙකෝ කියලා යනවා ඉතින් වේදි කරන්නේ මේවත් අපි හිතන්නේ මේව තමයි පුතේ දුවේ යම් කිසි කෙනෙකුට ජීවය ප්‍රාණයක් දීම කියලා කියන එක. සතු මරණයකට නෙවෙයි සතුන් මරීම කියලා කියන්නේ. මොහොතක් හිතන්න. ඒ සතු මරණය පමණක් නෙවෙයි ඒ නිසා සතුන් මරීමක් පහන් ගහතු. නමුත් අතන ප්‍රාණ ඝාතයකට වඩා වේදනාවක් වෙන දෙයක් කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා ප්‍රාණ ඝාතාදී අකුසල කර්මයන් වලින් වැළකී සිටීමටයි අද මේ පුණ්‍ය පොහොය දවසේ ඔය ඇතුවා මෙතන ඉඳලා කාමරා තාක්ෂර කරන්නේ නැහැ. හොඳ සිල්වත් ගුණවලින් හොඳ යහපත් සිතුවිලි වලින් ඉතින් යම් කිසි කෙනෙකුට ගිරියලා හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. ඒකයි අපි මෙතන ඒ නිසා ඒ ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිදු කිරීමෙන් අපාගත වූ බව අපට නැවත මොකද තියෙන්නේ? ලෝක සංග්‍රහය පැහැදිලි කරගන්න. කියන්නේ ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවෙච්ච අකුසල කර්මයේ මුදුන්පත් වෙච්ච ක්‍රමයක් තියෙනවා. මොකද ඔයගොල්ලොත් එක්ක ඒකාත්මක වෙන්න නැත්නම් බණහනවා කියවට වැඩක් නෑ. ඊගෙන මහ පොතක් ඇට එකක්වත් හිතේ නැගන්නේ. කියන්නේ කොළොවේ සංග්‍රහය කියන්නේ. උනේ මම කියන්නේ නේද වෙන්නේ මතක නැති වෙන්නේ. කියලා නම් දිනවත් වෙනවද මතක. පෙරෙක් අගෙක් එළු දිනට හිස සිංගා සියංගේ දිගිනිද නිරගය දුක් විඳා සියංගේ ලෝම ගණනේ සිංකපුම් ලදා මෙම රඟවේ කාටත් නොකුසලේ දෙදා අත්තරම් දුවේ හිතේ ඉතාලම පුංචි දරුවන්ට මේ අපේ පුංචි කාලේ නම් අපිට පෙර පොත්පත්වල ලියලා කියලා පාඩම් කරවල අපිට ඒ අවබෝධය දෙනවා. අද මම ගන්න මොන අධ්‍යාපනයද කියන්නේ නැහැ. අධ්‍යාපන චෝදනා කරන්නේ මේවා තුලින් කියන්නේ අධ්‍යාපන ලැබුවා පුංචි දරුවෝ.
ඒ නිසා පෙර එක් කාලයක කාන්තාවක් ඉලුදෙනෙකු බින්සසු උගේ ඇගේ දෝම ගන්න. මෙයාට දෙන්න කපාගෙන දැන් අර වර්තමානයේ අපිට දකින්න ලැබෙන අපි මොකද? මේවා හිතන්නේ නැති එකයි දුක. ඇතැම් විදිහට සමංගේ ගිල සමංගේ සිඳද මැරිච්ච අවස්ථාවල් දැක අහලා නැද්ද? මේවා කුසල ධර්මයන් පිටුයි. සාංශාරික වශයෙන් පිටුපස කරත්ත රෝදේ ගමන් කරන්න වාගේ තමන්ගේ පිටුපස ගමන් කරන අහුවෙච්ච අවස්ථාවකදී විපාක දෙනවා. අපි හිතන්නේ අනේ කල්පනාවක් නැතුව බිල්ල කපාන. ආත්ම ගානක සිදුවීම් කතා කරන්න පුළුවන් උත්තරේ කිටියනම්. పూర్වේ නිවාසාන ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ ආදී ඥානෙ විදි උත්තරේ කිටියනම් කියයි. ඔයා ඊට ඉස්සර ආත්ම භාවයේදී අහවල් සතෙක් මරලා ඒ අකුසල කර්මයේ මේ විපාක දෙනවා. මේකයි සත්‍යය. අපි අකුසල ධර්ම කුඩා කොට සලකන්න දෙපා. ගිනිතුඹර කුඩා කොට සලකන්න දෙපා. ඉතින් ඒ නිසා මේ විදිහට කටයුතු කරන්නේ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් කිරීමෙන් වළකිනවා. මෙසේ එක්දනව්වේ සනගෙලි පිණිස වාසීන්ද්‍ර සුරාපානාදී දිය අවසර දීරා බීමත්ව උම්මරා දණ්ඩනයට පැමිණියාහ. එකල ගම් දෙටුවෝ ඒ දැක සිතන්නාහු මානුකියොත් මොහු දුක් විඳේ. මෙපමණ කුකුස් නැති කොට විදර්ශනා වඩා ප්‍රත්‍යේක බෝධි ඥානය උපදවා මහජනයාට ධර්ම දේශනා කොට ආකාශයට නැගී නන්ද මූනික පම්බ විහාරයට වැඩියා. මෙසේ කල්යාණින් පසේ බුදුන් පස් දෙනා එක්ව පිඩුසිඟා පිණිස බඩනැස් නුවර දොරට මනා කොට ඇඳ පෙරව ප්‍රාසාද වූ යම් පිඩුසිඟා ඇවිදිනාසේක් රජගේ දොරකට පැමිණිසේක රංජුරුවන් වහන්සේලා දැක මහා සතුටුව රජගේ වඩාගෙන ගොසුන් පය සෝදා තෙල් ගල්වා මధుර වූ ආහාර පානයෙන් සතපවා රජගිට වඩම්මාගෙන ගොස් ස්වාමීනි නුඹ වහන්සේලා අභිනවයෙන් පැවිද ඔබන්නේ එසේම මානව එකල තවත් කැමැත්තෙමි රංජුරුවෙනි අප යාළු කෙනෙක් බෝපෙන් ලැබූ දෙකක් අර මෙවට ගියා වූ පිපාසය කල එකක් ගොඩ නැගී පෙන් බොමියයි කියා මෙසේ පෙර කළ අකුසල ධර්මයන් විචාලේය. ඊළඟට මේ සියලු දෙනා පළවෙනි පුද්ගලයා මොකද කළේ? ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් කළා. ඒ පිළිබඳව හිතුවා. හිතලා මෙයා මොකද කළේ? සී වර්ධනය කරේ. බණ භාවනාදී කළා. තමන ජීවිතේ තමන පනට ආදරේ. ඒ නිසා තමන්ගේ පනට මම ආදරේ නම් අනුන්ගේ පනට ආදරේ. මොනතරම් වේදනාවෙන් ඈ ගහනවද කියලා බලන්න. සත්තු මරන්න දිනා සමහර සතෙක් මරණයට ගෙනියනකොට ඔහු දන්නවා මේ මරණයට ගෙනියන්නේ කියලා. මා දකින්න අපේ මහත්තයා සමහර තැන්වල දැකලා තියෙනවා. හරක ඇදගෙන යනවා ඔය හරක් මරණයත් මේක පස්සට අදිනවා මිසක් ඉස්සරහට යන්නේ නැහැ. උදන්නවා මරන්න යන්නේ. මගේ ජීවිතේ කෙලවරයි කියලා. සමානව දෙයකින් උදාහරණ මොනතරම් සත්‍යකින් උඩ පැනගෙන යනවා. ඒ නිසා අපේ ජීවිත ප්‍රතිදී මේ පණට මොනතරම් ආදරේද කියලා හිතන්න ගන්න. ඒකනේ අපි අසනීපය කරදරයක් උපත්ය අනේ කොත් කවදා මරුණත් හොඳයි නේද ඇති නේද කමන්නේ නේද කියලා කිව්වට මොකද ඔබ අප හැමදෙනාම දුෂ්කර මාර්ගය ළඟට යන්නේ කියලා බලන්නකෝ විදමනත් ළඟට යන්නේ කියලා බලන්නකෝ ඇයි මේ කටවහගෙන ඉන්නේ කියලා බලන්නකෝ දැන් වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ වර්තමාන හැමදෙනාම මූල වහගෙන ඉන්නේ කියලා බලන්නකෝ
ඒ නිරෝගී ආනන්දක ගන්න සබ්බාරේ තියෙන දෙයක්. ඒ වගේ එහෙමනම් අපි මේ අපේ ජීවිතවලට ප්‍රාණයට ආදරේ නම් අනේ සතුන් දේවාගේ නීතිය හිතලා අපි ප්‍රහාණදාතාවිය අකුසල කරනවා වැඩ කරනවා. ඉතින් මේ පුද්ගලෝ පස් දෙනා මොකද කළේ? පුද්ගලෝ පස් දෙනෙකුට ආරෝපණය කළා මෙතන. ආනාතිපාත, අදින්නාදාන, කාමේසු මිත්‍යාචාර, මුසාව. ඊළඟට අවසාන ශික්ෂාපදේ තමයි මොකද? සුරංගු. ඕක නිසා මේ අද පුංචි දරුවෙක්වත් හදාවලා ගන්න බැරි. ඔය මේ වතුර විතරක් නෙවෙයි මේ මුරුපේටි අරවයි නෙවෙයි නානා මානවී ජීවිතේ රත්තරන් දරුනේ හැම ගමකම තියෙන විනාශයක අපි අම්මලා අඳගෙන දුඩනවා වැළපෙනවා සෝපෙට පප්පක් වෙන අනේ රත්තරන් හාමුදුරුවෝ මුද පිටියේ දැක්ක ටික කාලෙක ඉඳලා මම නිකන් පිස්සෙක් වගේ මා දකින චරිතය යන්නේ කොහොමද කල්පනා කරන්නේ මුහුදක් විතර වඩා ඒ නිසා මෙන්න මේ අක්ෂර ධර්මයන් කරපු නිසා කලහම අපට විලෝවසින් වේදනාව නිවෙන දුක් නිවෙන කරදර නිවෙන පරලෝකයෙන් අපාගත වෙනවා. ඉතින් ඒ නිසා එවැනි ජීවිත ගත කරපු අයට මෙන්න ලෝක සඳරා විශ්දින මේ නාමි වෙකින යහගුණ හැමවන සුන මිනිසුන් සතු මහ පව පිළිබඳ දැනගෙන ඇති තතු මහ මෙර ඉස්වන වැටුණත් නිම්මතු ප්‍රහාණිර දිව ගෑවින් දුරු වේතු ඒ නිසා අපි මද්ද්‍රව්‍ය මත්පැන් පානය කිරීම මද්ද්‍රව්‍ය ගැනීම වැළකී සිටීම අපට පුළුවන් තිබෙනවා යහපත් ජීවිතය ගත කරන්න. මෙන්න මේ කොටස තමයි මේ උතුම් පුරු පොහොය දවසේ අපි අට්ඨාංග සීලය සමාදන් වෙන්න ඇතිරත් කරගන්න මේ නමුත් අපි නිත්‍ය සීලය මොකද්ද? පංචශීල. තථාගත බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේ පහළ වෙනකත් පෙර එදා ඉන්දියාවේ තිබුණා මේ පංචශීල ප්‍රතිපදාව. ඒකේ පාක්ෂිකව බුදුහාම දේශනා කළේ නැහැ මේ පංචශීල ප්‍රතිපදාව. නමුත් හොඳයි නම් මොකද කරන්නේ? හොඳයි කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ යහපත් විදිහට දේශනා කොට වදාළ මේ පංචශීල ප්‍රතිපදාවේ ජීවිතයේ ගත යුතු හරයක් වෙනවා. පංචශීල රකින්න කවදාකවත් අපාගත වෙන්නේ නැහැ. පංචශීල අමතරවනේ කායික සංවරය ඇති කරගන්න, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න අට්ඨාංග සීලේ, දස සීලේ, නවම් උපෝ සීලේ රකින්න ආචාර කරන්න. ඉතින් ඉතින් පංචශීලයේ තුලක් තියෙන පුතේ ඒ වගේ දේ මොන කාමේසු මිත්‍යාචාරා වේරමණී කාමේසු කියලා කිව්වේ කාමයේ වර්ධවයක වෙන කියන්නේ පුතේ එහෙන් අපි දීපලකින් කනවා කියලා හිතෙනවා. කන්නේ කොහෙන්ද කියන්නේ? කාටි විතරක් නෙවෙයි පුතේ ඇයිනුත් කනවා. දැන් මම හිතන එනකොට කන්න ඇති. කෑවේ අරුපේ ලස්සනයි කියලා කෑවේ ඈ එහෙන් කන්නේ ඊළඟට කන්නේ මේ ශබ්දයක් ඇහුනනම් ශබ්ද රසයට අපි දිවිගන්න. ඒ එතෙන්ද ලැබුණේ නැද්ද? ලැබුණේ නැද්ද? එකතුනේ නැද්ද? සම්බන්ධුනේ නැද්ද? කෑමකේ ඉන්ද්‍රියෙන් ඊළඟට කනට ශබ්දයක් නහර සුවඳ රසක් දැනෙනවා. ඒ පිළිබඳව මොකක්ද කියන්නේ? ශරීරයේ පහසුවක් ලැබෙනවා නම් ස්පර්ශයක් ලැබෙනවා නම් ඒ තුලින් අපි ගත්ත ආහාරය තුලින් ක්ලේශ ධර්මයෙන් දේවල් නොකරේ කියනවා නෙවෙයි. අපි මේවා ඉන්ද්‍රියයෙන් ලැබෙන ආස්වාදය සතුටට නෙවෙයි දුකට පත් කරනවා. මේ කිසි ප්‍රතිඵලයක් නැහැ. ඉන්ද්‍රිය දාලයක් වගේ. ඉතින් ඒ නිසා මේ පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් මහා පින්කම් සිදු කළා කියන බව මේ පාණී ජාතකයේ අපිට පැහැදිලි කරනවා. තවද පුරුෂ ප්‍රමාණයට වැඩි ගැඹුරු සාල ගුරු වඩෙක්නුනා වූ සත්වයෙකුට දවසක් මුළුල්ලෙහි රත් කරන කබලින් සත්වයෙකුට මේ දුක් කාම නම් මීටත් වඩා ඇත්තේ හලාහල විසයක් යම්සේ කකියන දෙලක් සේනිසේ පිරිගිය
අඹලෝහාදීයන්සේ සත්හුම් නොකළ දේද මේ කාමේ ඊටත් වඩා දුක් නැත්තේ යනාදී පිසුන්ට ධර්ම දේශනා කොට අමාත්‍ය මණ්ඩලය රැස් කරවා එම්බා පින්වත් නාත්‍යනි දෙවියම රාජ්‍ය පිළිපදුව මම මහාන විනියයි කියා අමාත්‍යන්ත රාජ්‍ය පාවාදී මහජනයාඩමින් වැළපෙමින් සිටියේදී ආකාශයෙන් උතුරු දිමාලයට ගොස් සිතින් කළු තැනක පන්සලක් මවා ඉරිසු ප්‍රෞಢ්‍යාවෙන් පැවිදිව ආයුෂ කෙළවර ධ්‍යාන බ්‍රහ්ම ලෝකයේ උපන්නාහුය. සරුවඥයන් වහන්සේ මේ පානීය ජාතකය ගිනර දක්වා වදාරා එම්බා මහණෙනි ක්ලේශනම් කුඩායයි නැත ස්වල්ප මාත්‍රික දුව නුවණැත්තන් විසින් නිග්‍රහ කටයුතුයයි වදාරා චතුන් සත්‍ය ප්‍රකාශ කොට ඒ ධර්ම දේශනාවන්ගේ කෙළවර 500ක් බිතුන් රාත්නුසේක එකල පසේ බුදු වහන්සේ පිරිනිවීසේක එකල බිසවුන්නම් දැන් රාහුල මාතාවෝය එකල රජුරෝ නම් බුදු මම්ම වේදයි තමන් වහන්සේ වදාරා මේ ජාතකය නිමවා වදාළසේක. ඒ නිසා ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන් පස්පවින් වැළකීලා ජීවත් වෙන්නේ මේ මොහොත කරගන්න අදිෂ්ඨාන කරගන්න. ඒ උතුම් අදිෂ්ඨානය කරගන්නේ අද ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින උතුම් සුද්ධ බුදුහිමිට පැමිණ. කවුරුවත් රවට්ටන්න නෙවෙයි අපි වැඩෙන්නේ. ඒ නිසා මේ බුදුන් හමුවේදී මේ උත්තරීතර සත්කාරී සඳහා අපට අවකාශ ලබා දුන්නේ අටමස්ථානාධිපති බෝසත් ගුණෝපීඨ ශ්‍රීමත් අපේ නායක මහත්මයාණන්. මෙවන් බුදු බුතික් මුළු ලෝකෙට දී කළ ආගමනේ මෑණියන්ට පියාණන්ට පින්වරෝධන කරන අතර අද වැදගත් වෙන්නේ මා හිතනවා මේ දිනේ පිළිබඳව නිරන්තරයෙන් අපේ මානිතවත් අපේ සම්පත් විචාරක කවුරුත් මහත්මාගේ දැනගන්න ලැබෙන්නේ. ඉදා 20000ක් පමණ මහා සංඝරත්නයේ කැටුව ඉදා කිඹුල්වත්පුරේ කාවදායි කුමාගේ අනුතුමාගේ ආරාධනෙ වැඩම කොට වදාළ උතුම් කුණු පොහොය දවස. තම රාහුල කුමාරයාට පත්තරන් තාත්තා පෙන්නපු දවස. නරසීය ගාථාවලින් තමන්ගේ පියතුමාගේ ගුණ වර්ණනා කරපු දවස. චක්ක වරංකිත රක්ත සුපාදෝ ලක්ෂණ මණ්ඩිතායට පන්නේ චාමර චත්ත විභූෂිත පාදෝ ඒ සයිතුයිත පිතා නරසීය. ඉතින් මේ වාගේ ගුණ සමුදායකින් වැදගත් කරුණු රාශියකින් සමන්විත වෙච්ච මෙදින් පුර පසළොස්වක පොහොය දවසේ උතුම් විද්‍යාශ්‍රී ජයශ්‍රී මාබෝ සමිඳුන් අභියසක පැමිණ දෑත නලදමත තබාගෙන උතුම් බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්ම දේශනාවෙන් විදක් මා ශ්‍රවණය කළා. මේ තුලින් ධර්ම අවබෝධය ලබන්නට ශක්තිය ලැබේවා, සසර කතරින් ඈතර වේවා කියන බලාපොරොත්තු වෙනවා. ගිය පුරුදු වැඩසටහනේ නායකත්වයේ දායකත්වයේ අනුශාසකත්වයේ දැරුවේ අපේ ඥානසිරි හාමුදුරුවෝ. මට මතක් කරගන්න බැරි වුණා ගිය පුරුදු. හරි වේදනාවක්. මේ පොයි පහල කලාවේ සුමනසිරි පඬිතුක හාමුදුරුවෝ. ඒ නිසා විශේෂ ධර්මයේ ඒ කටයුතු කරන අපමස්ථානයේ සියලුම ගරුතර මහා සංඝරත්නයට අපි පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන. ඒ වගේම මේකී පුණ්‍ය ධර්මයට නායනාදාර උපකාර කළ සියලුම දෙනාට මෙන්න මා හිතවත් සම්පත් මහත්මාට දායකත්වය ලබා දෙමින් මේ විස්තර ප්‍රකාශ කරමින් කටයුතු කරන එතුමා නිස්සරණ ධ්‍යානයේ කටයුතු කරන එතුමාට මෙවන් කටයුතු කරන්න ශක්තිය ලැබේවා. අප හැම දිනකටම
නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා බලාපොරොත්තු සාදු. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනෝ දිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනෝ දිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනෝ දිත්වා චිරං රක්ඛන්තු සදා.